सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दत्ताना वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दत्ताना वेरमणि सिक्खापदं समादयामि समन्त चक्रवालेषु अत्रा गच्छन्ति देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मुक्तदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से सुविजानो भवन्ति सुविजानो पराभवो धम्मकामो भवन्ति धम्मदेशी पराभवोति माँ रीति कैसे खाए करेंगी देवी मैं नाम आयतने प्रधान महात्मा महात्म्य विधारी करेंगे धर्म श्रवणाभिलाषी वही पत्र धर्म देशनावट मातृका गाथाओं सुविजानु भवन होती सुविजानु पराभव जानने के विजानने के लिए कहने विशेष कहने विमर्श लगाएगा विजानने करना सुविजानो बहुमदेशी लगाना भवन कोटि दिव्य बहुमत सिद्ध रहने सुविजानो पराभव इवाके बहुमदेशी परिहानी देखने बहुमत करेगा दिव्य परिहानी सिद्ध रहने आकार सियल संग्रह करने धम्म कामो भवन कोटि धम्म देशी पराभव धर्मेत अलम किरीने दिव्य लेना धर्मेत द्वेष किरीने दिव्य लेकिन धर्म के लिए भी सत्पुरुष धर्म है जहाँ पर मनुष्य धर्म है जहाँ पर मनुष्य धर्म एक पूजना एकांत या जीवन मनुष्य के वचने विग्रह के मनस्य उत्सन्नता मनस्य उत्सन्नता के रखे मनस्य उत्सस्पर मनस्य उत्सस्पर रखने का नाम विशेष मानसिक हकीकत कराएंगे में ये मानसिक उत्साह मनुष्य के एक बौद्ध विग्रह की तरह नहीं एक लोक धर्म में प्रेरणा विग्रह है अब इंग्लिश भाषा उठाओ मनुष्य के ना बीइंग ह्यूमन बीइंग बीइंग के सत्य ह्यूमन बीइंग के मनुष्य ह्यूमन के वचने ह्यूमन बीइंग के वचने ह्यूमन के तेर मतलब पढ़ने मानसिक क्वालिटी ऑफ माइंड मानसिक जीवन में बतावाई ये क्या है तो
අනිත් භාෂාවලට කියත් මනුස්ස කියන වචනේ පාවිච්චි කරනවා නම් ඒ අර්ථ විග්‍රහ භාෂාවේ ස්වරූපයෙන් පෙන්නන්නේම මනුස්සකමේ අගය. අමුතෙන් කියන දෙයක් නැහැ. අපි තිරිසන් සත්තු මිනිස්සු වෙන කලබලුව අපිට මේවා තිරිසන් සතත් අපි වගේ කනවා බොනවා. අපිට වගේ තිරිසන් සතාට වේදනාව දැනෙනවා. උඩ සිතිවිලි පහළ වෙනවා. ඒ වුණාට හොඳ නරක කියන එක තෝරලා වැඩ කරන්න පුළුවන් කමක් තිරිසන් සතාට නැහැ. අපි හිතන්න පුළුවන්. මිනිස්යාට විතරයි මේක හොඳයි මේක නරකයි කියලා විමසලා බලන අරගෙන වැඩ කරන්න පුළුවන්. දැන් බලනකොට මම හිතන්නේ ඒක අනිත් පැත්තට ගියා. පොඩක් නරකක් විමසන්නේ නැතුව වැඩ කරන ජාතිය කියලා තින්නේ. විමසන්න පුළුවන් මොනවද විමසන්නේ? විමසන්නේ නැති එකයි ප්‍රශ්නේ. දැන් අපි සත්පුරුෂ ධර්මයේ යහපත් මිනිස්යාගේ ධර්ම කියන්නේ හිතන්න පුළුවන් මිනිහට අයත් ධර්ම. හිතන්න පුළුවන් මිනිහෙකුට අයත් ධර්මයට අනුව ඒ සිටීමේ පසුබිම උඩ ජීවත් වෙනවා නම් එහෙනම් ඒ කාන්තෙන් යන දියුණුව කරගන්න. හිතන්න පුළුවන් මිනිහා කවදාවත් අනුන්ට හිංසාවක් වෙන ජීවත් වෙන්නේ නැහැ. මොකද ඔයත්ම හිතන්න ඔයත්ගේ වටා පිටාවේ ඉන්න අය කවුරු හරි කෙනෙක් ඔයත්ගේ ජීවිතයේ හිරිහැරයක් වෙන ආකාරයෙන් ජීවත් වෙනවා නම් ඔයත් ඒක තරන්න නැතිද? ඒක බාර ගන්න නැතිද? කතා කරන්නේ. හරි? තරන්න නැතිද? එවනම් ඔයත් නැති නැත්නම් අනිත් කෙනෙක් මට නැත්නම් අපට හිරිහැර වෙන විදිහට ජීවත් වෙනවා නම් ඒක තරන්න අනිත් අය නැතිද? ඒක බාර ගන්න ඔයත් කෙනෙක් බාර ගන්න අනිත් අය නැතිද? නෑනේ. එහෙනම් මේක සාමාන්‍ය දැනීම. මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වෙනකොට ඔයත් ජීවත් වෙන්නේ නැත්නම් අනිත් අයට හිරිහැර වෙන්නේ. සිත සමානකට අනුන්ට හිතාපු ඉස වැඩ කරනවා. විශේෂයෙන්ම සිතේ ක්‍රියාකාරීත්වයේ වචනයේ ක්‍රියාවට යොදවනවා. නැද්ද යොදන්නේ? මොකද ඔයත් කතා කරනකොට වැඩිපුර කතා කරන්නේ අනුන් ගැනද තමන් ගැනද? මම බලන්නේ තමයි මට උත්තර ඕනේ. අයියේ අනුන් ගැන. හොඳයි. අනුන් ගැන වුණත් කතා කරන්නේ අනුන්ගේ හොඳක්ද නරකක්ද? වැඩිපුර කතා කරන්නේ. අනුන්ගේ නරකක්, ඕපාදුපයක්, අවමානයක්, අනුන් පහත් කොට සැලකීමක් කතා කරන්නේ. එතකොට එහෙමනම් අනුන්ට හිංසා වෙන්නේ ඉතර තමන්ට හිංසා වෙන්නේ නැද්ද? නැද්ද? මොකද තමන්ට වෙන හිංසාව අනුන්ට වෙන හිංසාවට වැඩි භයානකයි. ඒ තමන්ට වෙන හිංසාවෙන් තව තවත් බාහිර හිංසාව වැඩි වෙනවා. දැන් බලන්න මෙතන ඉන්නේ කාන්තාව කියනවා දෙපාර්ශ්වෙම ඉන්නවා. ඒක කතා කරනකොට බොහෝ වෙලේ අනුන්ට ඊර්ෂ්‍යාවෙන් කතා කරන්නේ. අනුන්ට අවමාන කරලා කතා කරන්නේ. දැන් හැබැයි අනුන් කියන එක නා දන්නේවත් නැහැ මේ මට ඊර්ෂ්‍යාවෙන් කතා කරනවා. මට අවමාන කරලා කතා කරනවා කියලා දන්නේ නැහැ. හැබැයි අවමාන කරනකොටම ඊර්ෂ්‍යා කරනකොටම කාටද පහර වෙදිලා තියෙන්නේ. ඒ වගේ වීරයෝ වගේ තමයි කතා කරන්නේ. සියල්ල දන්නවා හරි වීරයෝ තමන්ට වැඩි කෙරුමක් නැහැ, දන්න කෙනෙක් නැහැ කියලා අනිත් අයට කතා කරන වචනයක් පාස් කරනවා. ඒ වචනේ කතා කරන ධර්ම සිතිවිල්ලක් පාස් කරන තමන්ට මොනවද වෙලා තියෙන්නේ? හානිල නැහැ. එනිම ඒ වචනයක් සිතිවිල්ලක් පාස් කරන තමන් මන්ද බුද්ධිකෙක් බවට පත් වෙච්ච එක විතරයි ඉන්නේ. එළිම මන්ද බුද්ධිකත්වයක තමයි එන්නේ. ඒවල නැහැ. ඒ නිසා තමයි කියන්නේ
यो बालू मन्यति बाल्यं पंडितो वापि तेन මේක මේ ආයතනේ විදියට ගහගන්න. යම් බාලේ තමන් බාල බව දන්නවා නම් ඒකෙනුත් එයා පඬිතෙක් කියලා. බාලෝපි පඬිතමානි පඬිතෙක් කියලා හිතාගෙන ඉන්න බාලයා අවි බාලෝතු විච්ඡති අන්‍යයා තමයි නියම බාලයා කියලා කියන්නේ. ඔය වෙලාවේ බාලයා කවදාවත් තමන් බාලයෙක් කියලා දන්නේ නෑ, දැනගන්නේ නෑ. එයාට කල්යාණ මිත්‍ර සේවනයක් හෝ මෙවැනි ශ්‍රවණයක් හෝ ලැබිලා තම තමන් විමර්ශනය කරනවා තමයි දැනගන්න පුළුවන් මම බාලයෙක් පඬිතෙක් කියලා. ඒක මේ කියන දේ උනත් හොඳට විමසීමෙන් ආගෙන හිටියොත් තමයි තේරෙන්නේ මම බාලයෙක් නැත්නම් මම පඬිතෙක්. නිකන් ආගෙන හිටියත් නම් තේරෙන්නේ නෑ. අපරාධ පැය කාමාර දෙකක් කාලය ගත වෙන එක විතරයි. එතකොට මේ මම කියන එකම දිල ගන්න ලෑස්ති වෙන්නේ නැතුව ඔයත් විමසිල්ලෙන් අහන්නේ. කොහොමද මේ සාන්තුරු කියන එක වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන දේ වුණා බුදුහාමුදුරුවෝ කියන්නේ විමසීමෙන් බාරගත්ත නැත්නම් ඒක වැඩක් වෙන්නේ නැහැ. එහෙයි සාදු කියලා යයි නමුත් ජීවිතේට නම් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා වෙනසක්. දැන් මම මේ ගාථාව කියව මාතෘකා ගාථාව. මේ ගාථාව මොන සූත්‍රයේද? සුවිජානෝ භවන්තෝ සුවිජානෝ පරාභවෝ කියලා කියනකොට ඒක කොහොමද බෞද්ධයද තමයි? පරාභව සූත්‍රය. ඒ පරාභව සූත්‍රය කියලා කියන විදිහ බෞද්ධයි කියලා කිව්වට පරාභව සූත්‍රය කියලා ඕන කර්මීය මෙත සූත්‍රය කියන හැමදාම කියනවා. හැමදාම කියනයි බලන්න. ආයි තමයි. කර්මීය මෙත සූත්‍රය හැමදාම කියන අපේ සංස්කෘතිය. මේ වැඩි කීකරණය කරයි කියන්නේ අනිත් අය කියන විදිහට කියනවා ඉස්සරයි सरकारी කියනවා අනිත් අය කියන්නේ. ඔයගොල්ලෝ සිගාලවාද සූත්‍රය කියලා එකක් තියෙනවා. කියලා දෙනවා. සිගාලවාද සූත්‍රය කියවුවා අතන. ඒ වැඩි කියනවා. වසර සූත්‍රය කියලා තියෙනවා. ඊගොල්ලෝ මම ව්‍යාකරණ සූත්‍රය නම් කියලා නැහැ. කොහොමද කියලා තියෙන්නේ ව්‍යාකරණ සූත්‍රය. යොත් කාලාම සූත්‍රය මොකද ඇත්තටම කියන්නේ මොකද කියන්නේ තරමෙන් හිතන්නේ නැහැ. ලොකු දහපම මේ අපි බෞද්ධයෝ කියලා. දැන් මේකෙන්ම තේරෙනවා ඔයකට බුදුදහමක් නැහැ. ඔයතේ බෞද්ධකමක් නැහැ. මොකද බුදුදහමේ අදුගානේ ගිහි ජීවිතයට අදාළ කර්ම ටිකක් දැනගන්න ඕනේ. නිවන පැත්තකින් තියලා නිවන් දකින්න එක තව පස්සේ බැරි ඒවගන්න. ඔක්කොම විතර මේ ලෝකෙට පත් වෙනවනේ. ඔබ ඉස්සෙල්ලා දැන් දුකින් මිදෙන්න හිතන්නේ මතු සංසාර දුකින් මිදෙන්න හිතන්නේ. මොකද උනේ? දැන් දුකින් මිදෙන්න. දැන් දුකින් මිදෙන්න මේ කියලා තියෙන ධර්ම කොටස. බලන්න දැන් මේ උගක්කට වැඩි කියනක අපේක්ෂා. මේ සූත්‍ර පිළිබඳ දැනීම ඉස්කෝලේ ලැබුණේ නැති. එහෙනම් ඉස්කෝලේ ලැබුණා. ඔයයන් දෙකක් දෙන්නේ. එනම් අධ්‍යාපනයේ භාරවිෂයක් තියෙනවද? දැන් මම අහුවට ඇත්තටම මොකද ඔයයන්ට කියලා. ඔයයන්ට අසරණයි. වැරද්ද ඔයයන්ට ගාවන්නේ වැරද්ද අපි ගාව. බණ කියපු අය ගාව. බණ කියපු කාමඳුරු බණ කිව්වේ දැන් එපා නිවන එල්ල කළා බණ කිව්වා
දැන් අවශ්‍ය සැලසිල්ල ගැන දේශනා කළේ නැහැ. ඔක්කොම ධර්මාසනේ ගියාම කියන අන්තරාභවය ගැන කියනවා. මොන කියනවාද අන්තරාභවය? ඕක දැනගත්තා කියලා වැඩක් තියෙන. අන්තරාභවයක් තිබුණාම මොකෝ නැතම මොකෝ. හැබැයි පස්සේ ගන්නවා කියලා වාද කරනවා තර්ක කරනවා අන්තරාභවය ගැන. මොකක්ද ඒක වෙන්නේ? පංචින් ටික ගැනවත් හරියට අවබෝධයක් නැති මිනිස්සුන්ට අන්තරාභවය ගැන කතා කරලා වැඩක් තියනවාද? ඔයයන්ට පංචින් ගැන අවබෝධයක් තියනවාද? හොඳයි පළවෙනි ශික්ෂාපදේ මොකද්ද? කියන්නේ ඉක්ම දොකම කියන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියා. ඒ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකේ තේරුම මොකක්ද? ප්‍රාණඝාත අකුසලයෙන් වළකිනවා. එතකොට පණ ඇති සතුන් මරණ පරිමේ වළකිනවා. ඒකට පාණාතිපාතා වේරමණී කියන තැනට විතරයි ඔයයන්ගේ උත්තරේ තියෙන්නේ. සික්ඛාපදං සමාදියාමි කියන දෙකට උත්තර ලැබිලා නැහැ. කවුද ඔහොම කියන්නේ? ඒ බණ පොතේ තියෙන කියලා තියෙනවා. දහම් පාසලේ කියන්නේ එහෙමයි. හැබැයි බුදුහාමුදුරන් කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන පාණඝාතයෙන් වැඩ කිව්වා. ඊළඟ දේශනා කරන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රාණඝාතී කිරීම මතුමතු නොකිරීම පිණිස මම අදිෂ්ඨාන කළා එහි පිහිටනවා කියන එකයි. ඒකයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා පාණං අතිපාතං සතෙක්ගේ ජීවිතේ දොර කිරීම ඒක වේරමණී කරන්නේ නෑ වලකිනවා වැඩකිලා සික්ඛාපදං සමාදියාමි ශික්ෂණය ඉක්මීම ඉක්මනවා මොකටද ඉක්මනවා කියන එකේ තේරුම මතුමතු ඉක්මනවා කියන එක. මතුමතු ඉක්මන්නේ මොකටද? ප්‍රාණඝාතේ වලකින්න. ප්‍රාණඝාතයෙන් වලකින්න මතුමතු ඉක්මනවා නම් ඒකට අදිෂ්ඨාන කරලා තියෙනවා නම් දැන් යාට සිහියෙන් ඉන්න ඕනේද නැද්ද? ඉන්නවා. අරිත්‍රා මේ බණ අහගෙන ඉන්නවා. සිහිය නැහැ හැබැයි. මధుරෙක් දිනනවා. මොකද කරන්නේ? බණ අහන ගමන් මధుරට තවන්නේ නැද්ද? තමයි. ඒ කියන්නේ සිහිය නැහැ. සික්ඛාපදං සමාදියාමි කියන එක සමාදන් වෙලා තිබුණා නම් එහෙනම් මధుරව විත්තත් මధుරව මරන්න දැස් වෙන්නේ නැහැ. සිහියෙන් ඉන්නවා. මම මේක කරන්නේ නැහැ. අනිත් සිල්පද උඩටම එහෙම තමයි. විශේෂයෙන් සුරාමේරේ මඤ්ඤ ප්‍රමාදස්ථාන වේරමණී සික්ඛාපද සමාදියාමි. දැන් ඒකත් ඔය බොහෝ ආගම්වල තියෙන මූලික පසුබිම් පස්සේ කාලේ එක්කෙනාට ඕනේ විදිහට වෙනස් කරනවා. දැන් සුරාමේරේ මඤ්ඤ ප්‍රමාදස්ථාන වේරමණී සික්ඛාපද සමාදියාමි කියන එක බෞද්ධ විහිම වෙනස් කරගන්නවා. ඒක ඇත්තටම කරනවා විහිළුවට ආපේක හැබැයි දැන් ඇත්තටම වෙනවා. මද පමණට මත් නොවෙන්න ගත්තට කමක් නැහැ කියලා. මජ්ජ පමාදස්ථාන වේරමණී සික්ඛාපද සමාදියාමි. හැබැයි සික්ඛාපද සමාදියාමි කියනක මතු හික්මීම. මද පමණට ගත්තොත් මතු හික්මනවානේ. ඒ වොමකට දාපු ක්‍රිස්තියානි ආගමේ දෙන්නවා. දෙවියන් වහන්සේගේ නාමයෙන් සතුන් මරුවට කමක් නැහැ. කෑමට මරාගත්තට කමක් නැහැ. හැබැයි ක්‍රිස්තියානි ධර්මයේ ගිහිල්ලා බලන්න කියන්නේ කොහෙද කියලා තියෙන්නේ? මොනවාද පෙන්නන්නේ කියන්නේ කොහෙද තියෙන්නේ? ක්‍රිස්තියානි ධර්මයේ මුල් වෙන්නේ දසපළකනේ. දසපළක මුල් වෙන්නේ. දසපළක කියන්නේ මොකක්ද කියලා තියෙන්නේ? ධනකේ කියනවා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැඩ කීම ගැන මොකක්ද කියන්නේ?
thou shall not kill කියලා. thou shall not kill කියලා කියන්නේ මරන්න එපා කියන එක. අරයා මරන්න, මෙයා මරන්න, මෙයා කරුවට කමන්නේ, අරයා කරුවට කියලා නරක කියලා ඒව විග්‍රහයක් නෙමෙයි. මරන්න එපා කියන්නේ පණ තියෙන කෙනෙක්. පණ තියෙන කෙනෙක් මරන්නේ නැහැ කියන එකයි අර්ථය. හොඳට තේරුම් ගන්න පුළුවන්. යේසුස් වහන්සේ අද ජීවත් වෙන විදිහට නත්තල් දවසට මරණ කෝටි ගණන් සතු කියලා දැක්කොත් එහෙම. යේසුස් වහන්සේ විලාප කියලා කෑ ගහන එක නැත මොනවද මගේ නාමයෙන් මේ මිනිස්සුනේ මගේ උපදින්න කරන්නේ? නැද්ද? බලන්න මොකක්ද වෙන්නේ කියලා. ඊගොල්ලෝ නත්තල් දවසට මේකටම කරන්නේ දැනගන්නත් එහෙම. ඕක මිනිහට යහපතද සාපේ. එලිම සාපේ. නත්තල් දවසකට බොන තරම මේකටම කරන්නේ දැක්කොත් එහෙම. විලාප දෙන එකක් නැද්ද ජේසුස් වහන්සේ ජීවත් වෙන කියන? මම ඉපදිච්චෙන් මේ කාලකන්ණි මොකද්ද මේ කරන්න හදන්නේ කියලා? කාලකන්ණි වෙනව නෙමෙයිද? හැබැයි ක්‍රිස්තියානියාගේ මෙහෙම එකක් කියලා නෑනේ. ඕනේ. පස්සේ හදාගත්තම මොකදම වෙනවා. දෙවියන් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙන්න නම් දෙවියන් වහන්සේගේ ලේ මස් වලට එකතු වෙන්න ඕනේ. ලේ මස් වලට එකතු වීමේ සංකල්පය තමයි කියන්නේ red wine and bread කරන එක. සංඥාවකින් wine and bread නෙමෙයි ලේ මස්ෙන් තමයි කියන්නේ. සංඥා. දෙවියන් වහන්සේ එහෙම කිව්වේ නේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේ එහෙම කිව්වේ නේ. මේ ඔක්කොම පස්සේ කාලේ හදාගත්තා. ක්‍රමක්‍රමයෙන් ඉඳලා මුචි සාර්ථක ධර්ම අසාර්ථක බව පස්සේ මුස්ලිම් ධර්ම බලන්න. මුස්ලිම් මාර්ගය කියනවා මරාගෙන කන්න ඕනේ නම් වෙන දෙයක් කන්න නැත්නම් විතරක් සතෙක් මරාගෙන කන්න. සමහරවිට ප්‍රොෆෙට් මොහමඩ් තුමා දැනෙති වහතන් වහන්සේගේ නෙවෙයි සාමාන්‍ය මුස්ලිම්කේ ඒක නැති මිනිස් ජීවිතේ වටිනවා ඒකින්ද බැරිම තැනකදී සතෙක් මරාගෙන කෑවට ඔක මොකක්ද කියලා අරන් කියලා හිතන්නේ නැහැ. මොකද එහෙමත් හිතන්නේ නැති බවක් වෙනවා. මොකද කියලා ගිනියන් වෙච්ච රත් වෙච්ච යකඩයක් උඩ ඉඳලා ඈතින් ඉන්න සතෙක් මරාගෙන කෑවට කමක් නැහැ. ඒක මොකද වෙන්නේ? ගිනියන් වෙච්ච යකඩයක් උඩ ඉඳගෙන මරන්නේ කියන්නේ. ඒ කියන්නේ මරණ කාපන් හැබැයි විලවන්න ඇස්තියන් කියන එක තියෙනවා. ඒ ආගමේ සතුන් මරන්න බෑ. ඒ ආගමේ සුරාපානය කරන්න බෑ. ඒ ආගමේ බොරු කියන්න බෑ. කාම මිත්‍යාචාරය බෑ. අනිත් ඔය පංච විද්‍යාවේ එකක්වත් බෑ. ප්‍රාණඝාතයේ පොඩ්ඩක් ලිහිච්චලා තියෙන එක විතරයි කරලා තියෙන්නේ. ක්‍රිස්තියානි ආගමද කියන්නේ ක්‍රිස්තියානි ආගමේ ඔය දුෂ්චරිතේ එකක්වත් කරන්න බෑ. සුරාවටයි මානසික පක්ෂණයටයි දිවිකිරීම එතන ප්‍රාණඝාතයේ දිවිකිරීම කරලා ඉතින් හැබැයි ආගම් දෙකේම මූලික යනකොට එහෙම දිවිකිරීම එන්නේ ඒක හරියට බෞද්ධයෝ සැප ලබන්නේ දෙයියන් කියලා දිනවා වගේ තමයි. ධානිතාගමල් නම් එක්ක වෙනවා බුදුදහමේදී මේ අදීත බෑ කරනවා. සැප කියනවා යදලා හම්බෙනවා නෙමෙයි. සැප කියනවා දැහැමි ජීවිතය තුළින් ලබන්න ඕනේ. සැප කියලා කියන්නේ සල්ලි නෙමෙයි. සල්ලි කියන දුකින් නැතු නැද්ද? නැද්ද? ඕන්තරන්නේ. සල්ලි දිනවා රැ නිින්දක් නැහැ. බයි නේද? සල්ලි දිනවා කන්න බෑ ලෙඩ. නේද? සල්ලි දිනවා ඒ නීතියද බයෙන් පස්සෙන් එනවා කියලා ඉන්නවා. නේද? සල්ලි දිනවා අනේ ගෑණි නැහැ තහන්නේ. හා සැප තියනවාද? සල්ලි දිනවා ළමයි නැහැ තහන්නේ. සැප තියනවාද? සල්ලි තියනවා මිනිහා බේබද්ද සූදුවන්තුව කියන දෙයක් අහන්නේ සැප තියනවාද? එහෙනම් සැප සල්ලි වල නෙමෙයි තියෙන්නේ. සල්ලි සැප ලබන්නේ එක හේතුවක්
විතරයි සැප ලබන්න බෑ බුද්ධිය නැත්තම්. බුද්ධි පරිහානිය සිද්ධ වුණොත් සැපේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔයත් දැන් මේ ආයතනේ සේවය කරනවා. මේ ආයතනේ සේවය කරද්දී ඔයත් බුද්ධිමත්සේ කටයුතු කරන්නේ නැත්නම් ඔයත් ගන්න කවදාවත් යහපතක් සිදු කරගන්න බැරි වෙනවා. හැමදාම මෙහෙම ඉන්න පුළුවන්. හැබැයි මේ ආයතනේ සේවය කරමින් බුද්ධිමත් වැඩේ කඩ කටයුතු කරන කෙනෙක් තමයි මේ ආයතනය හරහාම මහා කෝටිපතියෙක් වෙන්න බැරි. පුළුවන් බුද්ධිමත් කටයුතු කරනවා. නිසා බුද්ධිය වැඩගත්. බුද්ධියත් එක එක මට්ටමට යනවා. බුද්ධිය යෝගියාගේ මට්ටමට යනවා. බුද්ධිය මාර්ගඵලලාභීගේ මට්ටමට යනවා. බුද්ධිය රහතන් වහන්සේලාගේ මට්ටමට යනවා. බුද්ධිය ධ්‍යාන මට්ටමට යනවා. ඒකට මේ මට්ටමට වැය ගන්න නැහැ. වැය ගන්න තියෙන බුද්ධිය තියෙන්නේ සාමාන්‍ය පස්කම් සුව බුද්ධි විදින ඉහිගේ මට්ටමට. ඒ මට්ටමෙන් පහතට වැඩෙනවා නම් පස්කම් සුව හම්බ වෙන්නේ නැහැ. මනුෂ්‍යත්වයේ තරමටවත් බුද්ධිමත් වෙන්නට කටයුතු දෙන්න ඕනේ. හොඳයි. දැන් අපි බලන්න මම කිව්වා එක ආගමකවත් පංච දෘෂ්ටියෙන් දැක්නේ. කොහොම කිව්වත් ඔය ක්‍රිස්තියානි රටවල් වල සත්ව හිංසාව අනුමතයි දඬුවම් කරන්නට නීතිය සත්ව හිංසාව. දැනගන්න සමාජය සත්‍යක් අරගෙන ඉර කරලා කූඩු කරලා දීපත් නීතියෙන් දඬුවම් කරනවා. ඊගාවට සතෙකුට පහර දෙනවා දැක්කොත් එහෙම ඉරින් දඬුවම් කරනවා. නිකර්මයේ සත්තු මරනවා දැක්කොත් එහෙම නීතියෙන් දඬුවම් කරනවා. ඒ කියන්නේ කොහොමද සතා ගැන හිතලා තියෙන අරින් සතාගේ ජීවිතය ගැන. සතුන්ට හිංසා නොවීම ඒ ක්‍රිස්තියානි රටවල් කොහොමද කියනවා. ඒකට එහෙමනම් ලෝක කොහොම නීති හදාගත්තත් ලෝක ධර්මතාවයේ මනුෂ්‍යයන් අතර ප්‍රාණඝාතය සුදුසුද නැද්ද? වැද්දන් ගාවට ගියත් වැද්දෝ සෙල්ලමකට සතුන් මරන්නේ නෑ. වැද්දා සතා මරන්නේ ඒ සතාට ගෞරව කළා මිසක් සතාට නිඳා වෙන විදිහට සතෙක් මරන්නේ නෑ. අනිත් එක ඒ සතාව මැරුවොත් ඒ සතාගේ මස් කුණු වෙන්න අරින්නේ නෑ. ඒ සතාගේ මස් ඔක්කොම පරිහරණය කරනවා. ඒ හේතුව නිකරුණේ සතුන් මැරීම වරදක් බව වැද්දක් දන්නවා. ඒක බරපතල වැරද්දක්. දැන් ඔය සමහරකට ඔය සමාන රටවල් තියෙනවා සතුන් මැරීමේ චාරිත්‍ර තියෙනවා. සතා වද කරලා සතාගේ වටේ ඒගොල්ලෝ නැතුමක් කරනවා. නිකම්ම මරන්නේ නෑ සතා. මොන හේතුවක් නිසා ගන්නෑ නැතුමක් කරනවා. එන්නත් ඒකේ මරාගෙන කෑවත් ඒකේ තියෙන එක්තරා විදිහක කඩාපියක් කියන්නේ ධර්මතාවයක්. ඒ වැද්දන්ගේ පැත්තට ඒ මිනිස්සු වෙන දෙයක් කන්නේ නැති නිසා මරාගෙන. අපි වැද්දෝ නෙමෙයි. නේද? අපේ කන්න දේවල් මේ විතරනේ. කොහොම වුණත් ලෝකේ හැම රටකම ප්‍රාණඝාතය කරනවා. අනුන්ට දැන් මම මේ මානසික අනුන්ට හිංසාවක් පිළිබඳ තමන්ගේ වටේ තියෙන තමන්ගේ සමාජයේ හිරිහැරයක් දුකක් ඇති වෙන විදිහට යමෙක් ජීවත් වෙනවා නම් ඒ රටේ ආගම ජාතිය කොමක් හෝ වේවා ඒ මිනිසුන්ට නීතියෙන් දඩුවම් කරනවද නැහැ? සමහර තැනකදී ප්‍රාණඝාතයේ නිදහස තිබුණත් ප්‍රාණඝාතයේ කිරීමේ නිදහසක් සත්‍ය නිසාවේ නිදහසක් ඇති නෑ. දඬුවම් කරනවා. එමුනම් ඒ දඬුවම් කරන්න ලබපු කරපු වැරදි දිහා බලුවොත් ඒ වැරදි ඔක්කොම ගැන හිතන්න ඒ වැරදි මේ කියපු සත්ව ඝාතනයේ සත්ව හිංසාව
नदुन दे ගැනීම කරකම කාමාපචාර බාලාපචාර කාම මිච්ඡාචාරයේ බොරුව වංචාව අනුන් රැවටීම සුරාව මන්ත්‍රාවේ ඔය කාරණා ඔය කොටස් පහට පිටින් මොනවද තියෙන්නේ දනුවම් ලබන වැරදි එන්නල් මන් කිව්වේ කොහොමද ඒ විචාර ප්‍රසංග itu dari mana terunan kan hari tadi terunan oh ni no terunan muka ni itu terunan maginia palangan dia tu bina sending ahal lewan aja लोके ඕනෑම රටක මිනිස්සු සමාජයේ තමන්ගේ වටාපිටාවේ ඇත්තන්ට හිංසාව පිණිස දුක පිණිස කටයුතු කරන නීතියෙන් ඒ මිනිස්යාට දඬුවම් කරනවද නැහැ? දැන් ඔන්න ඔය ඉදිරියෙන් තමයි තේරෙන්නේ. මොකද ඔයයන්ට මම දන්නවා කතා කරන්න කතාවක් තියෙනවා කියලා. කතා කරන්න මම අහන ප්‍රශ්නයක් පුංචි කටයුතු කරගෙන ඔක්කොම මේ එකිනෙක නිකම් පැත්තකින් ඔළුවල්ලා හරියන්නේ නැහැ. දැන් මම ඔය බලාගෙන හිටියට උතරන් හිත වෙනස් වෙනවා තියෙන්නේ. මේක අහනවා නෙමෙයි. ඒ බොරුවට අහගෙන ඉන්නවලු පෙන්නනවා වැඩක් වෙන්නේ නැති නිසා. කතා කරන්න මගෙත් එක්කලා කතා කරනකොට තමයි වැට මයිකේ අරමුණ කියන්නේ. දැන් ඒකට ලැබෙන උත්තරයක් මම දන්නවා ඒකට මම කියන්නේ තේරෙනවද? නැද්ද කියලා. මම අහපු උත්තරේ වුණා. තේරෙනවද තමන් ආවට සමාජය කියන්නේ මොකද්ද කියන්නේ? තේරෙනවද නැද්ද? තේරෙනවා. තමන් ආවට සමාජයේ හිංසාව පිණිස කටයුතු කරනවා කියන එක තේරෙනවද? තේරෙනවා. එහෙම හිංසාව පිණිස කටයුතු කරොත් නීතියෙන් ඒ කරන දඬුවම් කරනවද නැද්ද? දඬුවම් කරනවා. ඒ දඬුවම් වලට යටත් වෙනවා නම් ඒ කරපු වැරදි සම්පූර්ණණය කරන ගත්තොත් ඒ එක කොටසක් ගත්තොත් සත්ව හිංසාව සත්ව ඝාතනයට අයිති වෙන්නේ නැද්ද? ඊගාට අනිත් කොටසට ගත්තොත් නොදුන් දෙය ගැනීමක් හොරකමක් කියන මේවට යටත් වෙනවද නැද්ද? ඊගාට ඊළඟට ගත්තොත් කාම මිත්‍යාචාරය කියන පරදාර සේවන ස්ත්‍රී දූෂණ බාලාපචාර බාල කාමාපචාර කියනකට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඊගාට බොරුව වංචාව අනුන් රැවටීම වැටෙනවද නැද්ද? වැටෙනවා. ඊගාට සුරාව මත්ද්‍රව්‍ය දඩුවම් ලබන්නේ නැද්ද? දඩුවම් ලබනවා. හොඳයි ඔය පහට සංසන්දනය කරලා බලන්න. මේ ලෝකේ රට කුමක් හෝ වේවා, ජාති කුමක් හෝ වේවා, ආගම කුමක් හෝ වේවා මිනිස්සු වැරදි කළා කියලා ඉර බන්ධනගත වුණා නම් දඩුවම් ලැබුවා නම් ඒ මිනිස්සු ඒ සඳහා කරපු වැරදි ටික ඔක්කොම එකට සම්පූර්ණ කරලා ගත්තොත් ඔය පහ ඇතුළට නෙමෙයි දෙන්නේ. ඔය පහෙන් පිට මොකක්ද? නෑ. ඒවල එහෙමනම් මේ පංච දුෂ්චරිතය කියලා කියන්නේ පංච දුෂ්චරිත කියන්නේ චරිතය කියන්නේ හැදීම දුෂ්චරිතය කියන්නේ වැරදි අයහපත් හැසිරීම. මේ අයහපත් හැසිරීම නිසා මිනිස් දඬුවම් ලබනවා. මේ අයහපත් හැසිරීම බෞද්ධයාට විතරද සුදුසු නැත්තේ? නෑ. ක්‍රිස්තියානි කියනට සුදුසු නැද්ද? මුස්ලිම් කියනට සුදුසු නැද්ද? හින්දු කියනට සුදුසු නැද්ද? එහෙනම් අයහපත් හැසිරීමම තමයි. දැන් අපි බුදුහාමුදුරුවෝ දේශනා කළා පංච දුෂ්චරිතය නොකරන්න පංච සීලය සමාදන් වෙලා ගන්න කියලා. ඒක ක්‍රිස්තියානියට සුදුසු නැද්ද? ඒක මුස්ලිම්යට සුදුසු නැද්ද? සුදුසුයි. බෞද්ධයන් විතරක් නෙමෙයි. මොකද මේ හතරෙන් වැළකීම මනුෂ්‍ය ධර්මයක් නිසා ආගම් ජාති කුල වේද වලටයි කියනවා. නෙමෙයි. හැම මිනිස්සෙක්ම ආරක්ෂා කර යුතු ධර්මයක්. ඇයි මේක ආරක්ෂා කරන්නේ කියන්නේ? මනුෂ්‍යත්වය ආරක්ෂා කරනවා. මනුෂ්‍යත්වය ආරක්ෂා කරනවා කියලා කියන්නේ මිනිහාගේ මනුෂ්‍යත්වයට අයිති සිටීමේ ශක්තිය
මිනිස් බුද්ධිය ආරක්ෂා කිරීම. මනස වැරදි වැඩ කරනකොට අනුන්ට හිංසාව කරන විදිහට වැරදි වැඩ කරනකොට තමන්ගේ මනස කිලුට වෙනවද නැද්ද? මනස කිලුට වෙනවා නම් ඒ කියන්නේ මනස දුෂ්ට වෙනවා නම් තමන්ගේ සිතිවිලි දුෂ්ට වෙන්නේ නැද්ද? මනස දුෂ්ට වෙලා කටයුතු වෙනකොට ඒ කටයුතු හොඳ කටයුතුද නරක කටයුතුද? පදුත්තේන මනසා භාසතිවා කරෝතිවා සසෝනං දුක්ඛමං වේති. දුෂ්ට සිතින් කියයිනම් කරයිනම් සසෝ එතෙන් පටන් දුක්ඛං අනුවේති දුක තමා පසුපස්සේ වෙනවා. දැන් තේරෙන්නේ නැතුව ඇති දුක තමා පසුපස්සේ දුක බලින්නේ කොහොමද? මෙන්න බලන්න දුක බලින්නේ. බුදුදහමේ අරිත්තාගම් වල මේ දුෂ්චර්යයේ ප්‍රධාන වශයෙන් විග්‍රහ නැහැ. බුදුදහම විග්‍රහ කරනවා. ඇයි එහෙම වෙන්නේ? දුෂ්චර්යයෙන් අයහපත වෙන්නේ ඔය දුෂ්චර්යයේ මුල් හතරට සිගාලුවාද සූත්‍රයෙන් කියවන එකයි මම මේ ඇහුවා දැක්කේ. සිගාලුවාද සූත්‍රය කියවලා තියෙනවා නම් ඔය සිගාලුවාද සූත්‍රය කියන සතර කර්ම ක්ලේශ කියලා හතරක්. කර්ම ක්ලේශ කියන හතරක් තියෙනවා. මොනවද මේ කර්ම ක්ලේශ කියන්නේ? දුෂ්චරිතයේ මුල් හතර. ප්‍රාණඝාතය, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද. මේවා කර්ම ක්ලේශ කිව්වා. කර්ම කියන්නේ චේතනා සහගත ක්‍රියා. චේතනාවක් වික්‍රේ කම්මං වදාන්නේ කියන්නේ. ඒක තමයි කර්ම. චේතනා සහගතව කරන දේවල්. චේතනාව කියලා කිව්වේ පෞද්ග පින්ද කියලා නොදන්නකම. හරි දන්න දේ හරි නෙමෙයි. චේතනාව කියලා කිව්වේ සමාජගත අපිට මේ දරුවෝ දන්නේ නැහැ, බරපතලකමක් දන්නේ නැහැ. අම්මට ගහන එකේ විපාකය. එළමයි සමහර තරහ ගිහින් අම්මට ගහනවා. අම්මට ගහපුවම අම්මා හිතනවා අනේ ඉතින් ඒ ළමයා පරම්පරාවෙන් ගන්න එකක් නෙවෙයි ළමයට උපාකය නෑ කියලා. එනන්නේ ළමයා මේ මේකේ බරපතලකම් නොදැනගෙන හිටියත් පෞද්ග පින්ද කියලා නොදැනගෙන හිටියත් ඒක කර්මයට බාධාවක් නෙමෙයි ළමයා. ළමයා අම්මට ගහන අවස්ථා දෙකක් තියෙනවා. ළමයා සමාජයට පුදුම සතුටකින් අම්මත් එක්ක අම්මගේ සෙනෙහස උතුරාගෙන යනවා. ඒක දරුවා පිට දානවා අම්මට ගහගෙන යනවා. පුංචි ළමයි කරන්නේ වෙනන්නේ. ළමයා තරහින් නෙමෙයි ගහන්නේ අම්මට ආදරේ වැඩිකමද අම්මට ගහනවා. චේතනාව හොඳද නරකද? ඔව්. ඒ කියන්නේ අම්මට රිද්දන නපුරු චේතනාව ඒක නෑ. රාගයෙන්වත්, ද්වේෂයෙන්වත්, මෝහයෙන්වත් නෙමෙයි ඒක ගහන්නේ. හැබැයි ළමයා ගහනවා මොනවා හරි අම්මා ඉල්ලලා දෙන්නේ නැතුව තරහ ගිහිල්ලා. දැන් චේතනාව හොඳද නරකද? දැන් ද්වේෂ චේතනාව ගහන්නේ. දන්නේ නෑ ළමයා හැබැයි අම්මට ගහන එක පෞද්ග පින්ද කියලා. හැබැයි ළමයා ගහන්නේ තරහ චේතනාව. එහෙනම් තරහ චේතනාව තියෙනවා යා. චේතනාව බලපවත්න්නේ දෘෂ්ටිය මත නෙමෙයි. චේතනාව බලපවත්න්නේ ඇතිවෙන සිතිවිල්ල චිත්ත ශක්තිය මත. ඒ ක්‍රියාව කර්මයේ ඇතිවෙන්න මුල් වෙච්ච හිත රාගයේද, ද්වේෂයේද, මෝහයේද. ප්‍රාණඝාතය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? පුළුවන්ද? අදින්නාදානය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? පුළුවන්ද? කාම මිත්‍යාචාරය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? මුසාවාදය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? මේ අතරම කරනකොට රාග, ද්වේෂ, මෝහ පෙරපසු නොවීම එක්ක රාග, මෝහ එහෙම නැත්නම් ද්වේෂ, මෝහ ඔය දෙකට තමයි බලපාන්නේ.
දැන් රාග, ද්වේෂ, මෝහ කියන්නේ පිරිසිදු චේතනාද දුෂ්ට චේතනාද? දුෂ්ට චේතනා. ඒ චේතනාවලින් කටයුතු කරනකොට මනස දුෂ්ට වෙනවා. ඒ කියන්නේ මනස කෙලෙසෙනවා. මේ කර්මයන්ගෙන් මනස කෙලෙසෙන හින්දා තමයි කර්ම ක්ලේශ කියලා කියන්නේ. දැන් නිරතුරුව මේ කර්ම කරනවා. නිරතුරුව මනස පිළිපෙනවා. කිලිටෙන පුද්ගලයාගේ සිටීමේ ශක්තිය දුර්වල වෙනවා. ඕක මහා ප්‍රඥාවක් නවත්තන්න පුළුවන් එකක්ද? දුෂ්ට චේතනා නිසා මනස කිලිටු වීම මහා ප්‍රඥාවක් නවත්තන්න පුළුවන්ද? මෞංකාර දෙවියෙකුට නවත්තන්න පුළුවන්ද? වෙනත් නොපෙනෙන බලවේගයකට නවත්තන්න පුළුවන්ද? බුදුහාමුදුරට නවත්තන්න පුළුවන්ද? බෑ. ඕක ලෝක ධර්මතාවය. දැන් මේ ලෝක ධර්මතාවයෙන් පිටපැන්නොත් පිළිහෙනවද නැද්ද? අන්ධ බුද්ධිය පිළිහෙනවා. ධම්ම දෙස්සී පරාසෝ. ධර්මයේ දේශිකලොත් පිළිහෙනවා කියනවා. ඔය කිව්වේ ඔයයන්ට මහා යෝගීෙක් වෙන්න බුද්ධිය නෙමෙයි. මේ කම්සප බුද්ධින හොඳ මිනිස්සෙක් වශයෙන් සමාජ තුළ ඇති විය යුතු බුද්ධිමත් බව සඳහන් වෙයි. ඔය බුද්ධිය ඔයයන්ට තියනවාද? මේ මාත්‍රෙන් මේ ඉන්නකම හොඳට විමසිල්ලේ මේ බණ කිව්වේ ඔයයන්ට කියන්නේ. ඔයයන්ගේ බුද්ධිමත් වෙන හරියම තමයි. හරිය ලොකු තරක කරන්නත් දක්ෂයි. මම දන්නවා වාද කරන්නත් දක්ෂයි. ඒ බුද්ධියන්සෙන් නම් ගන්න දෙයක් නැහැ. හරියම පුදුම දෙයක්. සාධකයන් ලැජ්ජ වෙන්නේ. අපි ඉස්සරහට ඔයයන්ට වැඩි ගොඩක් සම්බද පාරමිතා ඉන්නවා. උගත් නෑ. ඔය බුද්ධිය. ඔයයන්ට මොකද දැනගන්නේ? ඔයයන්ට කොහොම රූපවාහිනී බලන්නේ කියලා රූපවාහිනී දවසකට පැය දෙකකට වැඩි ගත කරන්න කියලා පැය දෙකකට වැඩි ගත කරන්න නැති අය. ඔවනේ ජීවිත චිත්‍රපටියෙන් බලන්නේ කියලා. ටෙලිවිෂන් බලන්නේ කියලා. Hindi single nanti orang oh itu tuh telepon file dekat wedding ini kan nanti aku nih barangnya jual mutalan kemarin barangnya barang baik oleh චිත්‍රපටි වල තියෙන වැඩිපුර රාගයද ද්වේෂයද මොහොත ඔක්කොම තියෙන වැඩිපුර තියෙනවා රාගයනේ ඔබලා කට අරගෙන බලාගෙන ඉන්නේ නැති අනුන්ගේ රාගික හැසිරීම රාගික රඟපෑම ඔයත් පුදුම වින්දනයකින් බලාගෙන ඉන්නවද නැද්ද? බලන්න. ඒ බලාගෙන ඉන්නකොට ඔය ඇත්තන්ගේ සිත් තුළ රාගය ඇති වෙන්නේ නැද්ද? ඒ රාගයේ ප්‍රකෘති රාගයද විකෘති රාගයද? ප්‍රකෘති රාගය. දැන් කාමයේ මිච්ඡාචාරය නෙමෙයිද? හිතවද කලින් මම කරන්නේ කාමයේ මිච්ඡාචාරය කියලා? හැබැයි කියන්නේ මේකයි. ඕක සමන් කාම මිත්‍යාචාරයේ සමන්ගේ චේතනාවෙන් යෙදෙන්නේ නැහැ. ඒකෙන් ඉතින් පසුපස එළවා කර්ම විපාක වශයෙන් ලැබෙන එක නෙමෙයි. හැබැයි ඒ මොහොතේ සිද්ධ වෙන මානසික දුෂ්ටතාවය පසුපස එළවා විපාක ලැබුණාට මේ ආත්ම විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. විපාක ලැබෙන හැටි කියන්නේ
මෙතන කරුණ දුවලා ගොඩක් ඉඳලා උත්තරම කියන්නේ. අනවශ්‍ය විදිහට ඔය දිනපතා කොහොම විකෘති කාම තත්ත්වයක් විකෘති කාම ආශාවක් රාගයක් උත්මත් කරගන්න ගත්තොත් තමන්ගේ තියෙන ජීව ප්‍රමාණී ශරීරේ විනාශ වෙනවා. දරුවන් ලැබෙන්න තියෙන ජීව ප්‍රමාණය විනාශ වෙනවා. මොකද ඔය රාගයේ දිගින් දිගට නිතර මානසික වර්ධනය වෙනකොට මිච්ඡාචාර වශයෙන් සම්මාචාරයක් කියලා එකක් තියෙනවා. සම්මාචාරව දීති බය ඇති වෙන්නේ නැහැ නේද? දැන් අපිට කසාද බැලලා යනවා. කසාද බැලලා යනකොට යන්නේ සමාජවාදයේ සඳහා දෙන්නයි. යනකොට Taman යන්නේ අම්මගේ තාත්තගේ ආශිර්වාද නෑදෑයන්ගේ ආශිර්වාදය තුලින් යන කුලවල යනකොට කායිමත් කිරියරයක් කරදරයක් පාරකයක් කියන නිදාවක් අමාත්‍යක් කියන බයක් කියනවානේ. හැබැයි මිච්ඡාචාරයට වැටෙනවා. මිච්ඡාචාරයට වැටෙනකොට බය නැද්ද? දැන් අපි සම්මාචාර අනුව යනවා. පොලිසියෙන් එළියට පස්සේ මිච්ඡාචාර අනුව යනවා. පොලිසියෙන් එළියට පස්සේ එනවා. නම් බය නැද්ද? බය, වේදනාව, ඒ වගේම දැඩි ද්වේෂය මේ ඔක්කොමත් එක කරපාන. ඒතර මානසික දුෂ්ටතාවය ඒ සම්මාචාරයේ උද ත්‍රිපුරුෂයන් වශයෙන් එකද සම්මාචාරයේ උද එන අම්මා තාත්තගේ අවශ්‍යය ඇතුව ඒ වගේ ආකාරයෙන් ස්ත්‍රී පුරුෂයන් එක්කෙනෙකුට රාජික සේකන අධ්‍යයනය තමයි. ඒකෙන් අකුසල ඒකෙන් ඇත වශයෙන්ම මානසික දුෂ්ටතාවයක් වෙන්නේ නැහැ නෙමෙයි වෙනවා. ඒකට සමාව පරිහානියට පත් කරන්න තුරුසා මානසික දුෂ්ටතාවයක් එන්නේ නැහැ. හැබැයි වික්ෂුන් වහන්සේලා දෙකේ එපා කියලා කිව්වේ යම් තරමකින් හරි වෙන මානසික දුෂ්ටතාවය තමන්ගේ මනස වර්ධනය කිරීමට බාධාවක් වෙනවා. ඒ නිසා තමයි බ්‍රහ්මචර්ය ජීවිතය ගත කරන්නේ කියන්නේ. නැත්නම් බ්‍රහ්මචර්ය නොවුනා කියලා නිවර්ග බාධාවක් නේද? නෙමෙයි කිසියම් නිවන් දකින්නවා. හැබැයි අර ඉක්මනින් ඒක කරගන්න තියෙන තත්ත්වේ නැති වෙලා යනවා. පොඩ්ඩක් මනස මේ පැත්තෙන් පිළිපෙන්නද? යනවා. දැන් ඔයත් නිවනට පනින්න වේගයෙන් යන වැස්සයයි නෙමෙයි. ඔයත් අම්දරු පෝෂණය කරනවා, සාන්තක මුක්තිය දෙනවා. ඒ හින්දා ඔයත් ඒ තත්ත්වයෙන් ජීවත් වෙනවා. දැන් ඒ නිසා අනුදැනවදාන දැන් මුලින්ම පංචශීලය ගැන කියනකොට කියලා තියෙන්නේ අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාන් කියන සමාදන්නේ. ඉතින් කියලා දෙන්නේ අබ්‍රහ්මචර්යය කියලා. හැබැයි දන්නවා හැමෝටම කරන්නේ බෑ කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැක්කේ ඔබ අපහසු අපිට හිතනවා නම් මට බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න අපහසුයි කියලා. එහෙනම් කාමේසු මිච්ඡාචාර වේරමණී කියලා සමාදන් වෙලා පරදාර සේවනයන්ගෙන් වළකින්න. තමන්ගේ ස්වාමියා තමන්ගේ භාර්යාව එක්ක ජීවත් වීම ප්‍රශ්නයක් නෑ. හැබැයි අනුගේ ප්‍රශ්න දිහා දෙපා මොකද කිලුතු වීම වැඩි. තම ධර්ම tattve කිලුතු වීමක් සිද්ධ වෙනවා මිච්ඡාචාරය කියන්නේ. උදාහරණයක් වශයෙන් දෙන්නම්. දැන් සම්මාචාර අනුව දෙන්නේ කසාද බඳිනවා. දෙන්නට කාමාශාවල් තියෙනවා. දෙන්නත් එක ජීවත් වෙනවා. දරුවෝ ලැබෙනවා. හැබැයි කොච්චර දරුවෝ ලැබුණත් කොච්චර කාමාශාව තිබුණත් කරුණා මෛත්‍රිය වෙනසද? මගේ දරුවෝ මගේ භාර්යාව මගේ ස්වාමියා කියලා කරුණා මෛත්‍රිය නැති වෙනවද? නෑ. හැබැයි අපිට ඒ මිනිහා හරි ඒ කියන්නේ තියෙනහරි වෙන මිනිහෙක්ට සම්බන්ධකමක් ඇති කරගන්නවා. වෙන ගෑණියෙක්ට සම්බන්ධකමක් ඇති කරගන්නවා. ටිකක් දුර ගියොත් තමන්ගේ ගෑණි තමන්ගේ ළමයි ඔක්කොම දාලා අර ගෑණිට කියන්නේ නැද්ද? අර මිනිහට කියන්නේ නැද්ද? කියයි. එතකොට සම්මාචාරාදීති මගේ දරුවා ආතරින්නේ නැහැ. මිච්ඡාචාර වුණාට පස්සේ දරුවා සාපයක් වුණේ නැහැ. දරුවා කරදරයක් වුණේ නැහැ. දරුවා දාලා යන්නත් පුළුවන්. එහෙනම් මිච්ඡාචාරය කියන්නේ කාමයේ උමතු භාවයයි.
උමතු කාම ඇත්තට කාම පිස්සෙන් දැවෙන්නට හොඳක් නරකක් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ පායේ පැත්තට. හැබැයි දැන් ඔයත් දිගටම විකෘති ක්‍රමයකින් වක්‍රාකාරයකින් ඒ කාම මිත්‍යාචාරයේ යෙදෙනකොට ඔයත්ගේ මානසික විශ්ලේෂණය නැති යනවා. ඒ මානසික විශ්ලේෂණය තුළ සිද්ධ වෙන්නේ මොකද? ශරීරයේ රසායනික ක්‍රියාදාමයක හානි වුණා. කොහොමද? මානසික විශ්ලේෂණය වෙනකොටම මානසික තියෙන ස්වභාවය ඇඩ්‍රිනලින් හෝමෝනයේ බලපාන. ඇඩ්‍රිනලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය තීව්‍ර වෙනවා. තීව්‍ර වෙච්චාම ලේ ධාතුවත් එක්ක මොලේට කියනවා. මොලේට කියනකොට මොලේ දැන් වින්දනය ලැබුණේ යම් තැනකින්ද ඒ වින්දනය ලබන ස්ථානයේ අර හෝමෝනේ ගලාගෙන එන්න පටන් ගන්නවා ලේ ධාරාවත්. එතකොට ඒ හෝමෝනේට ඒ සයිට පුරු වෙනවා. පුරු වෙච්චාම නැවත ඒක මට ඕනේ කියලා ඉල්ලනවා. අනිත් මේ පැන්දා ටිකක් දීපම තව ඉල්ලන්නේ. ඒ වගේ ඉල්ලනවා. පැන්දා වැඩි කෑවොත් මොකෝ වෙන්නේ? ටිකක් කෑවොත් ආසයි කියලා තව ඉල්ලනවා. වැඩි කෑවොත් මොකෝ වෙන්නේ? මත් වෙනවා. ලෙඩ වෙනවා. මත් වෙනවා ලෙඩ වෙනවා. අර හෝමෝනේ රාගයෙන් දුෂ්ට වෙච්ච හෝමෝනේ දිගින් දිගට අර සයිල වලට දෙනකොට ඒ සයිල ආස කරනවා ඒ හෝමෝනේ පිටාර. දැන් දීපන් කියලා කියනවා. ඊට පස්සේ අර වගේ චිත්‍රපටි තව බලන්න ආස හිතෙනවා. ආස හිතනකොට ටික දවසක් යනකොට ඒකේ මත් වෙනවා. මත් වෙච්චාම තමයි කියන්නේ ඇඩික්ෂන් කියන්නේ අන්න මත් වුණා. ඒ කියන්නේ ඒකට අපි අත්දැකී වුණා. ඇත්තයි වෙච්චාම තව ටිකට යනවා අන්තිමට ලෙඩෙක් බවට පත් වෙනවා. ඒක තමයි මානසික රෝගී වුණා කියලා කියන්නේ. ඇත්තයි වීම ඊළඟ පියවර මානසික රෝගී. කාමයේ හේතුවෙන් මේ විදිහට මානසික රෝගී වුණා නම් එයා කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ යාගේ ජීවිතේ. ධනිකාවක් වෙනවා කියන්න පුළුවන්. ඊට පස්සේ පිස්සු මට්ටමට ඉඳලා පාරක් ගන්න යන්න පුළුවන්. යන්නේ නැත්නම් ඒකට අන්තිමට ඇඟේ වස්ත්‍රයක් තියෙනවා කියලා දන්නේ නැති තත්ත්වයකට අරගෙන වැටෙන්න පුළුවන්කම තියෙනවා. මොකද හේතුව මානසික ක්‍රියාවලිය දුෂ්කරයි. මරිලා විපාක දුන්නේ නැහැ. හැබැයි පදුත්තේන මනසා භාසතිවා කරෝතිවා බලාගෙන ඉන්නවා කියන්නේ කරෝති තමයි. කරනවා කියන එක තමයි බලාගෙන ඉන්නවා කියන්නේ. දුක පසුපස්සේ ආවේ නැද්ද? බලන් ඉන්න වෙලාවට නෙමෙයි එළියට ආවේ. කලක් නිමින් ගිහලා ඉස්සරහට ආවා. හැබැයි ආවේ පසුපස්සේ ඇවිල්ලා. දැන් ඔයතන තේරුණා නේද? මේවා බාහිර බලවේගවල බලපෑම් හැටියට නෑ. මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික පසුබිමේ තියෙන දෙයක්. හැබැයි මම එකකින් ගත්තේ ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර ඔක්කොම තමයි. දැන් අදින්නා දාන වේරමණී කියන්නේ අදින්නම් ආදානං නොදුන් දේ නොගැනීම. නොදුන් දේ ගැනීමෙන් ආදානය කියන්නේ ග්‍රහණය කරනවා. ග්‍රහණය කිරීම අදින් විතරක් නෙවෙයි හිතින් කරන්න බැරිද? ඔය වගේ ඔයක කොච්චර දවසකට අනුන්ගේ දේවල් හිතින් ග්‍රහණය කරනවද? අනුන්ගේ ලස්සන ඇඳුම ග්‍රහණය කරන්නේ නැද්ද? ග්‍රහණය කරනවා. අනුන්ගේ ගෙදරට ගෙනාවු අලුත් ටීවී එක ග්‍රහණය කරන්නේ නැද්ද? අනුන්ගේ වාහනේ ග්‍රහණය කරන්නේ නැද්ද? අනුන්ගේ ඇඳගෙන ඉන්න අනුන් කරේ තියෙන මාළේ ග්‍රහණය කරන්නේ නැද්ද? අරුන්ගල් ග්‍රහණය කරන්නේ නැද්ද? නැද්ද? සමහර ළඟට ඇවිල්ලා අහනවා මේ ෂෝකනේ කියලා ඊයක් විතර වෙනවද ඇති? ඒකත් අහනවා. ඉතින් ටිකක් වෙලා ගිහලා හිතේ අනේ ෂෝක් කීයක් විතර වෙනවද කියලා කියනකොට අරය ගානක් කියනකොට වටිනාකමක් වෙන්න ඉතින් අඩි කියනවා අනේ මට සුණි එකක් ගන්න ඇත්නම් ඉතින් නේද ඉතිච්ච ගමන් ග්‍රහණය කළා නෙමෙයිද? නවනේ ගන්න බෑ දැන් සම්මි නෑ. හැමදාම ග්‍රහණය කරගෙන ඉන්නවා. අර මානේ දකින්න බැසවන්නේ නැද්ද? බැසවන්නේ? ඒ පැසලීම දිගින් දිගටම මානසික දුෂ්ටතාවයට හේතු වෙන්නේ නැද්ද? අන්තිමට පිස්සු ඇක්ලා හොරෙක් වෙන්නේ නැද්ද? ද්වේෂයෙන්
දැනගන්න ඔය අනිත් ඒවාට වැඩි පහරකයි ඉවර මේ මෙලොස්සේ මොකක් ඔය අදින්නා දාන්න. ඔය හැම තිස්සෙම ඊර්ෂ්‍යාවෙන් ද්වේෂයෙන් ඉන්න කෙනෙක්. ඔබ ප්‍රාණඝාතයේදීත් එහෙමයි. දැන් සතෙක් මරනකොට ඒක කීප පැත්තකින් එනවා. අපි කොච්චර මොන දෘෂ්ටියකින් හිටියද මරනකොට අපි ආයුධයක් අතට ගන්න මරණ චේතනාව අනුව සතා මරන්න අපි යොදවන්න අපේ සිත දෘෂ්ටි වෙලා තියෙනවා නේද? ඊට පස්සේ ලේ දැක ඌ දඟලද්දී අල්ලගෙන තද කරගෙන මරනවා කපනවා. දෘෂ්ටි වෙලා නැද්ද? ඒ සතාගේ මනසට මේ පැත්තෙන් දෘෂ්ටි වුණා වගේ මේක කරන්නේ මේ පැත්තෙන් මගේ මනසත් දෘෂ්ටි වෙනවා. මොකද බලන්න. සතාගේ පැත්ත බලවත් මගේ පැත්ත බලවත්. මගේ පැත්ත බලවත්. සතාගේ පැත්ත දෘෂ්ටි වීම හේතුවෙන් සතාගේ ඒ විදිහටම වෙනවා. ඒ සතාගේ මස්තික ඔක්කොම දෘෂ්ටි ආසනික වගේ. ඒ මස්තරට පුදුම විදිහේ විසක් ඇතුළු වෙන්නේ. අර දෘෂ්ටි මානසිකත්වයෙන්. ඒ ධාතුව සම්පූර්ණයෙන් විස වෙනවානේ. ඊට පස්සේ ඒක අපි කරනවා. ඒ මස් සමාතු කියන අවශ්‍යයි කියලා. මස් හැබැයි මස් අවශ්‍ය වෙනවා. මස් වල තියෙන ඒවා නම් අවශ්‍ය වෙනවා. මේ අර විස කාටවත් අවශ්‍ය නැහැ. මස් කෑවොත් ඔබ වෙනවා දැනගන්න. ඒ ගොඩක් වෙලාවට ගාන දෙනාට අපේ ශක්තිය තියෙනවා. දෙයක් ඇදිච්ච ගමන් ඔක්කොම ශක්තිය කියලානේ. අසලින්කට එක්ක ගමන් හදාගන්න. මොකද මස් මාංශ වලින් ඉක්මනින් ඇති කරන ශක්තියක් තියෙනවා. ඉක්මනින් හදාගෙන වැටෙනවා පාන. දවස් දෙකක් නොකා හිටියොත් ආයෙත් හත් අවුරුද්දක් ගෑවේ නැහැ වගේ තමයි ඒ විදිහට දුර්වලක කිසිම කතාවක්. නමුත් එළවලු ශක්තිය ගන්න දිනාට කවදාවත් වේලක් දෙකක් තුනක් නොකා හිටිය කියලා එයා දුර්වල වෙන්නේ නැහැ කීප. ඒක දැන් වෙලා තියෙන්නේ එළවලු අනේක භයානකයි. මාස් කනකට වැඩි වන්නකේ සම්බන්ධව එළවලු ගන්න. ඕරවල. ඈ ඕර බෙහෙත් ගන්න සත්තු මරන්න ගාව බෙහෙත් ඊගාට ඕර වශයෙන් දානවා මුල දිගේ එන්නේ නැද්ද ගහක උන්ජාව වශයෙන් පිටක් තියෙනවා ඇතුලේ තියෙනවා වෙනදී කම්මැලි නැතුව ගෙදර වත්තේ මුරුංගල හිටියද කරම් මුරුංගද සතර මුරුංගද දෙකම හදාගන්න බැරිද ඉන්නතන මොකද ඒකට වත් මහ ලොකු ඉඩක් නැහැ පොඩ්ඩක් ඉඳ තියෙන තැනක නිවිති වෙලක් දාගන්න බැරිද? ඕන තරම් කරන්න පුළුවන් දෙයක්. ඊගාවට ওই විදිහට ගෙදර වවා ගන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. මල් පොන්චි කීපයක මිනිස්ටක් කීපයක් වවා ගන්න පුළුවන්කම තියෙනවා හොඳට. දැන් තියෙන ඕනනම් Tamanට වවා ගන්න තව දේවල්. පොඩි කෑල්ලක මුහුණු ඇල ටිකක් දාගන්න පුළුවන් කොහේ. ඊගාවට ගොඩබල ටිකක් පොන්චි වල හිටව ගන්නද තක්කාරිගත් කෝච්චි වල හිටව ගන්නද පුළුවන්. දැන් මේවට තමන්ගේ හොඳ පස් ටිකක් ඇති ගෙදර ඉදුල් වතුර ටික හොඳටම ඇති. ඊගාවට කොම පොර ටිකක් නැත්නම් කොම්පෝස්ට් වගේ වහදලා ඒ පාරවල දාලා තියෙන කුණු ටික එකතු කරලා එක තැනකට දාලා කොම්පෝස්ට් කරලා පොලිතීන් ටික අයින් කරලා මොනතරම් සම්පතක් ඔය පාරවල් කුණු කොට වල දාලා පළතුරුද කෑම ඔක්කොම ගහලා පාරයි දානවා. ගෙදර බැරල් එකක් දාලා ඒකට අලුණු ටිකක් දාලා ඒක පල් වෙලා මතක් වෙන්නේ නැහැදුවා නම් දෙලින්ම පොරනේ ওই ටිකම දාලා හදනවා අනිත් පැත්තට. ඉතින් කාටවත් යනක් වෙන්නේ නැතුව හොඳ ආහාර වේදික මානසික වින්දනයක් ඇතුළට ඇතිවෙන්නේ නැද්ද? තමන්ගේ වාස්තේ උයම් එකක් හදපු එකක් වියාගෙන කනකොට තමන්ගේ වාස්තේ වවලා හදාගත්ත එකක් වියාගෙන කනකොට තමන්ට මානසික තෘප්තියක් වින්දනයක් නැද්ද? ඒක කලින් කියන කනකොට තියනවාද? කෑමේ වින්දනයක් තියෙනවා. නැත්නම් මේ කනේවා හරියට ඇඟට අවශ්‍යෝෂණය කරන්නේ නෑ වින්දනය කරන්නේ නැත්නම්. ඔයත් කෑම කනකොට වින්දනයක් කරලා කන්නේ. කොහොමද රූපවහිනී ඉස්සර වාඩි නොවි කෑම කන්නේ? මොන කාල කන්නේද? ඇත්තටම මොන කාල කන්නේද? මම මේ වචන පාවිච්චි කරන්නේ විහිළුවට නෙවෙයි ආ.
ආවට කියලාත් නෙමෙයි ඒවා ඇත්තටම පාවිච්චි කරන වචන. ඒ සුදුසු අවස්ථාවට. දැන් ඇත්තෙන් බලන්න ඔය ඇත්ත කලින් හම්බ කරන්නේ ප්‍රධාන දේ කන්න නේද? නේ? ඉක්මනට අම්මා හරි හම්බ කරන ප්‍රධාන දේ කන්න. ඔය කන එකේවත් ආස්වාදයක් මුක්ති විදිහින් නැතුව කනවනම් කාලකන්ණි නෙමෙයිද? මොකද රූපවාහිනිය කියන බලාගෙන කනකොට වින්දනය කරන්නේ මොනවද? කෑමද රූපවාහිනිය. රූපවාහිනිය. අරක තියෙන එක මොකක් හරි අන්න මොනවා කියනවා කියලා දන්නේ නැහැ. අන්න ඔය ඒක කටේ දාගන්නවා කපනවා දිනනවා මොකෝ යනවා දන්නේ නැහැ ඇතුළට. ඔය කියනවා. මොකක්ද ඒක වෙන්නේ? කවදාවත් අද ඉඳන් පුරුදු වෙන්න රූපවාහිනිය වහලා කෑම කන්න. මොනවාරි බලන්න තියෙනම් බලාගෙන ඉවර වෙලා කියන කෑම ටික කන්න රූපවාහිනිය ඉස්සරහින් කෑම කන්න නැත්නම් එයාට කන එකකට අගෞරවයක් තියෙනවා. ඒ කනවට වැඩි හොඳ නොකා නිකන් ඉන්නවා. සබ්බේ සත්තා ආහාරක්ඛිතා. සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන්නේ. ඒ ආහාරය කියන එකට ගෞරව කරනවා නම් මේ මිනිස්සයා මිනිස්සේ නෙමෙයි. කොටින්ම කියනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් පරාජිකා කියන්නේ මහානකම නෑ. පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් පනවන්නේ මේ විශ්වුන් කතා කර කෑ දාන්නේ වන්දනයකට. ඒ කියනවා හැම සත්වයෝම ආහාරයෙන් යැපෙන නිසා ආහාරයෙන් ප්‍රධාන කොට ගන්නත් නිසා බොහෝ විට වරදක් වෙන්නේ පුළුවන්. ඒකින්ද මම ඒක පරාජිකාවක් වශයෙන් නෙවෙයි නොකල යුක්තක් වශයෙන් කතා කර කෑම නොකල යුක්තක් වශයෙන් මම දුක්ඛතාවපත්තියක් වශයෙන් අනනවා. නොකල යුක්තයි. හැබැයි දරුණුකම පරාජිකාවක දරුණුකම තියෙනවා. අනුකම්පා කරන මේකේ. හැබැයි නොකල යුක්තයි කියලා කිව්වේ ඒක සුදුසු නැතිස ආම්රණ විතරක් නෙමෙයි කියට සුදුනේ කරන්නේ. දැන් කණේ කිය අර්ථයක් තියෙනවා. එතන අපි කොයිතරම් වැරදි කරනවද කියලා. දැන් හැමතිස්සෙම ඔය මෙහෙම බැලුවොත් එහෙම අපේ මනස මොනවා ඉතුරු වෙයිද මොන පැත්තේ? මානසිකත්වය. කොහොමද ගෙදර හැමදාම බුදුන් වහන්සේ මම ගෙදර බුදුන් වහන්සේට කියන්නේ මෙතන ක්‍රිස්තියානියක් කියන්නේ. මම වුණ ක්‍රිස්තියානියක් කියන්නේ ගෙදර දෙවියන් අදහන එක්ක කියලා ඔක්කොම අතුල්කන්නේ. ඒක සරිනේ ඔක්කොම අතුල්කයි. මුස්ලිම් ඇත්තෝ කියන ආගම අදහන ගෙදර දවසේ 5 පාර ආගම අදහන. අදසනේ මොකද්ද බෞද්ධ කවුද කියන්නේ? මොකද්ද බෞද්ධ කවුද? වෙනතර කිසි නැගීමක් නැහැ. මොකද ඔය ඇත්තන්ගේ ඔක්කොම ආගම තමයි රූපවාහිනිය කියන්නේ. ඒ වගේ මන්දරුන් දෙයක් බුද්ධිය මන්දනීයේ ස්වභාවය නේ. බුද්ධිය නැත්නම් නැතිලා ඉන්නේ. හැමදාම මුදේ ඇදේ නැගින්න ඉස්සෙල්ලා. ඇදේම ඉඳගෙන. පැදුරෙන් ඉඳගෙන. එකපාරට නැගිටින්නේ නැතුව අවදි වෙනකොට ඉස්සෙල්ලා හිතන්න මොනවද මම කරන්නේ? පළවෙනි සංඥාව එන්නෝගේ අන් දෙක එකට කරලා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා පෙරවන් සර්වේන නැගිටිනකොට අද දවසේ මගෙන් දුක කිසිවෙකුට නොවේවා හැම සත්වයකටම යහපතක්ම වේවා කියන සිතිවිලි දවස පටන් ගන්න. දැන් ඔබෙන් දුක කිසිවෙකුට නොවේවා නම් ඔබ පැමිණලා ආයතනයේ මුලින්ම අගට ඔබෙන් දුකක් වෙන්නේ නැහැ. ඒ වගේම ආයතනයේ ප්‍රධානී වගේ දුකක් කිසිවෙකුට නොවේවා හැම දිනකටම යහපතක්ම වේවා කියන සිතුවිලි ඉන්නවා. ආයතනයේ ප්‍රධානී දිනුත් අනුන්ගේ දුකක් වෙන කටයුතු කරන්නේ නැහැ. මේ දෙක එකට සම වෙනකොට එතන බ්‍රහ්ම ලෝකයක වගේ ප්‍රවැත්මක් නැද්ද?